එකතු වන්නේ ටෝක් 24 වැඩසටහන සමගින් අද ටෝක් 24 වැඩසටහනින් අපි කතා කරන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව අර්බුද රාශියකට මුහුණ දීලා තිබෙනවා. ඉතින් මේ අර්බුද වලින් අපි ගොඩ එන්නේ කොහොමද? මේ අර්බුදයට අපි විසඳුම් හොයන්නේ කොහොමද කියන දේවල් පිළිබඳවයි අද ටෝක් 24 වැඩසටහනින් අපි කතා කරන්නේ. මේ පිළිබඳව කතා කරන්නට අද ටෝක් 24 මැදිරියට අපි කැඳවාගෙන ආවා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා. අයවන ඔබතුමන්ට. මුලින්ම බොහොම ස්තුතියි අතිශය කාර්යබහුල කාල සීමාවක අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. මම කැමති අපේ සාකච්ඡාව මේ විදිහට පටන් ගන්න මහාචාර්යතුමා. ඔබ එක් අන්තයකින් දේශපාලන චරිතයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අනෙක් අන්තයෙන් මහාචාර්යවරයෙක්, අනෙක් අන්තයෙන් ඔබතුමා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ආර්ථිකය පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලෙක්. එතකොට වර්තමානයේ ආණ්ඩුව ඇතුලේ හැමෝගෙම භූමිකාව මේ වෙනස් වෙනමින් පවතින මාරුවෙමින් පවතින කාල සීමාවක කොහොමද ඔබතුමාගේ වර්තමානයේ භූමිකාව? මගේ භූමිකාව කියන්නේ ඉතින් මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට වැඩ කරනවා. ඊට අමතරව මේ රටේ දේශපාලනයේ සම්බන්ධව මැදිහත් කරුවෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේක ඊටාම තීරණාත්මක සහ එක්තරා දුරකට ගැටලු සහගත කාලයක්. ඉතින් ඒ කාලය තුල රටේ ප්‍රශ්න සම්බන්ධව කොහොමද මැදිහත් වෙන්නේ කියලා බලමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් ගත්තාම මේක බරපතල අභියෝග ගණනාවකට ආණ්ඩුව මුහුණ දීලා තියෙන වෙලාවක්. ඉතින් ඒක ඇතුලේ අපි අභ්‍යන්තරිකව සමහර කාලවල කියපු කරුණු දැන් එලිපිටම සාකච්ඡා වෙමින් තියෙනවා. ඔව් එතකොට මහාචාර්යතුමනි ඔබ මුද්‍රිත මාධ්‍යයෙන් පහුගිය කාලේ බොහෝ විට ආර්ථිකය සම්බන්ධව වේවා විවිධ දේවල් කතා බහ කරා සහ ලිව්වා. එතකොට ඔබතුමා වැනි පළපුරුදු පුද්ගලයන් සහ ඔබතුමා වැනි මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයන් ඉඳලත් අපේ ආර්ථිකය ඇයි මෙච්චර පහළට වැටුනේ? නැති ඒක එහෙම මම හිටියද නැද්ද කියන එක නෙමෙයි. නමුත් ඇත්තටම අපේ ආර්ථිකය පහුගිය කාලයක ඉඳලා බරපතල ගැටලුවක තමයි තිබුණේ. 2008 ඉඳලම අපේ රටේ ස්වෛරී බැඳුම් කර හරහා තමයි හුඟක් දුරට මේ විදේශ සංචිත වැඩි කර ගනිමින් ගියේ. ඒ නිසා රට ඇතුලේ තිබිච්ච බරපතල ආර්ථික අර්බුදය දිගටම තිබුණා. ඉතින් ඒක ඇතුලේ අපේ ආණ්ඩුව දැන් මම නියෝජනය කරන ආණ්ඩුවටත් දැන් වයස අවුරුදු 1.5ක් විතර වෙනවා. ඉතින් මේ කාලය තුල අපේ රටේ මුදල් අමාත්‍යවරු දෙන්නෙක් හිටියා. ඒ වගේම මහ බැංකුව අධිපතිවරු දෙන්නෙක් හිටියා. ඉතින් මේ කාලය තුල ඒ අයගේ කළමනාකරණය සම්බන්ධවත් දැන් බරපතල විවේචන ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් අපි හිටියා කියලා ආර්ථිකය එහා මෙහා වෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුව ඇතුලේ පනත් සම්මත කිරීම වගේ දේවල් වලින් එහාට ගිහිල්ලා විධායකමය වශයෙන් තියෙන බලයක් විදිහට තමයි ඇමතිකම් තියෙන්නේ. ඉතින් ඇමතිකම් දරන අය තමයි ඇමතිකම් වල වගකීම දරන්නේ. ඉතින් අපි අභ්‍යන්තරික වශයෙන් මේ ප්‍රශ්න සම්බන්ධව අදාළ අවස්ථාවල අදාළ නිර්දේශ අදාළ නිරීක්ෂණ ලබා දීලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම එක එක්කෙනා ලබා දෙන නිර්දේශ නෙමෙයි පොදුවේ කැබිනට් මණ්ඩලයේ විදිහට සමහර තීරණ ගන්නෙ. ඉතින් ඒ අය ඒ තීරණ අරන් තියෙනවා. දැන් මේකේ බරපතල ගැටලුකාරීත්වයක් එක්තරා දුරකට මේ COVID-19 උවදුරත් එක්ක ඇති වෙලා තියෙනවා. මේ විදේශ මූල්‍ය සංචිතවල කඩාවැටීම තමයි මෙහි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ විදියට තියෙන්නේ. දැන් මේ කඩාවැටීම ආරම්භ වෙන්නේ ඔබතුමා හිතන විදියට කොතන ඉඳන්ද? 2019 ඔබතුමාලා ආණ්ඩුව බාර ගන්නට කලින් ඉඳන්ම මේ කඩාවැටීම තිබුණාද? කොහොමත් විදේශ සංචිත කියනවා අපේ රටේ විදේශ සංචිත ලැබිලා තියෙන්නේ බොහෝ අවස්ථාවල ණය සහ ආධාර මත. සමහර අවස්ථාවල අපි අපේ එදිනෙදා වියදම් වලට අදාළ මූල්‍ය ශක්තිය විදේශ වලින් ලැබෙන ප්‍රේෂණ වලින් සංචාරක ව්‍යාපාරයෙන් අපනයනයෙන් ලැබෙනවා තමයි. හැබැයි අපි සතු අතිරික්තයක් තියාගන්න පුළුවන් විදේශ ප්‍රේෂණ ක්‍රමවේදයක් අපේ රටේ දිගටම තිබුණේ නැහැ. ඒ අතිරික්තය ගත්තේ හැම විටම වගේ විවිධ ණය අරගෙන දේශීය විදේශීය ණය අරගෙන. ඉතින් එහෙම ණය වලින් ලබාගත් ප්‍රේෂණ ණය වලින් ලබාගත් සංචිත තමයි ඔය මේ බොහෝ අවස්ථාවල අපිට සංචිත බිලියන 7ක් තිබුණා 8ක් තිබුණා 6ක් තිබුණා කියලා කියන්නේ. ඒකේ බොහෝ අවස්ථාවල තිබුණේ ඒ කාලවල අපි ලබාගත් විවිධ ණය වලින් ලබාගත් ශක්තියින්. ඉතින් මේ COVID-19 උවදුරත් එක්ක අපිට විදේශ ප්‍රාග්ධනය ලැබෙන නැත්නම් විදේශ මුදල් ලැබෙන ක්‍රම සියල්ලම නිමා වුණා. ඒ කියන්නේ එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය අවුරුදු 2ක් විතර වහලා තිබුණා.
ඒ වගේම අපනයනේ යම්කිසි පවත්වාගෙන යැනීමක් තිබුණට අපනයන එය සඳහා අවශ්‍ය කරන ශක්තිය අපිට අඩු වුණා. ඒ වගේම විදේශ වලින් ලැබෙන මූල්‍යයන් නැත්තම් ඔය ප්‍රේෂණ කියලා අපි කියන එක විදේශ රැකියා කරන අය වනේ වුවට අලුතෙන් අර අලුත් ක්‍රමවේද හරහා ඒක වැඩ කරන්න ගත්තා. ඉතින් මේ කරුණු තුනම එක විදිහකට බලපෑවා. ඒ වගේම අපේ ආණ්ඩුවෙන් ගත්ත සමහර ප්‍රතිපත්තිමය පසුකිරීම නැත්තම් වැරදි මේකට බලපෑමකුත් තියෙනවා. මොනවද ප්‍රතිපත්තිමය පසුකිරීම? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොතින් අපි දැන් ඔය IMF එකත් එක්ක කරන සංවාදය අද අපි IMF එකත් එක්ක කරන්න ඕන ගනුදෙනුව සම්බන්ධව ආණ්ඩුව ඇතුලේ සමහර කැබිනට් එකේ ඇතුලේ අය മന്ത്രിවරු වගේ අපිත් සමහර තැන්වලදී විශාල වශයෙන් මේක ගැන කතා කරලා තියෙනවා. හැබැයි එහෙම ඔක්කොමලා කතා කරුවට ගන්න ඕන එක තීරණයක්නේ. ගන්න තීරණය ඒ වෙලාවේ මහ බැංකුව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මේ මොහොතේ එහෙම IMF එක වාගේ ආයතනයකින් සහාය ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. තව අපි පොඩ්ඩක් නිරාකරණය කරගමු මහාචාර්යතුමා. 2019 වර්ෂයේ ඔබතුමාලා ආණ්ඩුව ලබා ගද්දී ඔබතුමා හිටියේ කොයි ස්ථාවරේද? අපි IMF එකට යන්න ඕනද නැද්ද? කොයි ස්ථාවරේද ඔබතුමා හිටියේ? 2019 එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ නැහැ නේ. IMF නෑ කොවිඩ් වසංගතය ආවට පස්සේ මම කතා කරන්නේ. අපි හිතුවේ මේකට යා යුතුයි කියලා. නමුත් ඒක මේ ආණ්ඩුව ඇතුලේ දෙකට බෙදලා යන්න ඕන අයයි යන්න ඕන නැති අයයි කියලා එකක් නැහැ. නමුත් ආණ්ඩුව ඇතුලේ කරන සංවාදවල සමහරුන්ගේ කැබිනට් එකේ සමහරුත් ඒ මතෙම හිටියා. එහෙම අදහස් වල හිටියා. හැබැයි ඒකෙන් කියන්නේ දැන් IMF එකට යෑම පමණක්මත් නෙමෙයි ඉතින්. ඒ වගේම තවත් ප්‍රශ්න මෙතන තියෙනවා. දැන් ඇත්තටම තව පැත්තකින් අපේ අර අපි කියන්නේ ඒකට එක්ස්චේන්ජ් රේට් එක කියලා. ඒ කියන්නේ විදේශ මිනිම අනුපාතය තබා ගැනීම සම්බන්ධවත් මෙතන කාරණයක් තියෙනවා. ඒකෙත් යම්කිසි ගැටලුකාරීත්වයක් තියෙනවා. ඇත්තටම මේක බොහොම සරල භාෂාවෙන් කිව්වොත් ආර්ථිකයේ ප්‍රධාන පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස් කියලා. ඒකට කියනවා අර මේ විශාල ආර්ථිකයේ මැක්‍රෝ පික්චර් එක. ඒ වගේම මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා කියනවා ශුද්‍ර ආර්ථිකයට, ඒ කුඩා දේවල් වලට. ඒ කියන්නේ මේ මැක්‍රෝ ඉකොනොමි එක නැත්තම් අර පළල් ආර්ථික තීරණ ගැනීමේ පමාවීමක් වුණාම ඒක අනිත් ඒවා ඔක්කොටම බලපානවා. ඉතින් එහෙම එකක් තමයි මෙතන තියෙන්නේ කියලා මගේ තේරුම් ගැනීම. හැබැයි ඉතින් ඒක මේ 2019 ආණ්ඩුව ඇතුලේ වෙච්ච ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. හැබැයි ඒ වුණාට 2019 පස්සේ ආපු ආණ්ඩුවේ ගත්ත තීරණත් මේකට බරපතල විදිහට බලපාලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව ඇතුලේ යම්කිසි කලබගෑනියක් තිබ්බද? මතවේද වලට හුම්කම් දෙන්නේ නැති ස්වරූපයක් එහෙම දෙයක් තිබ්බද පවුල ඇතුලේ? නෑ කලබගෑනියක් නෑ. ඉතින් ආණ්ඩුව ඇතුලේ සංවාද තියෙනවනේ. ඕන ආණ්ඩුවක තියෙනවා. ආණ්ඩු කියන්නේ එහෙම තමයි. ආණ්ඩු කියන්නේ එක්කෙනෙක් විතරක් කරන ඒවා නෙමෙයි. ආණ්ඩු කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේම සාකච්ඡාවක්නේ. ඉතින් සාකච්ඡාව ඇතුලේ විවිධ අදහස් තියෙනවා. ඉතින් අපේ ආණ්ඩුව ඇතුලේත් එහෙම විවිධ අදහස් තිබුණා. හැබැයි ඒ අදහස් විවිධ වුණාට තීරණ විවිධ වෙන්න බෑනේ. ගන්න ඕන යනවද නැද්ද? අන්න ඒක ප්‍රජාතන්ත්‍රවාදේ නම් තීරණ වෙනස් වුණත් අන්තිමට එන්න ඕනේ හරි තීරණය. නෑ හරි තීරණය කියන එකත් මෙහෙමනේ. දැන් ඉතින් හරි තීරණය කියලා කියන්නේ දැන් ඔබතුමා දන්න හරි කියලා හිතන එකයි මම හරි කියලා හිතන එකයි අතර දෙකක් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒකට තමයි සංවාදය හදන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. එතකොට ඉතින් අපේ මතවාද ගණනාවක් තියෙනකොට ඒ වෙලාවේ හිටපු ආර්ථික කියන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව හරි කියලා හිතපු එක තමයි ඔය සමහර තීරණ අරන් තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ මේ සංවාදේ හැමදෙනාම දරපු අදහස ඒක කියලා. හැබැයි ඒ වුණාට මම අනිත් පැත්තෙන් කියන්නේ සංවාදයක් කරනකොට හැම එක්කෙනාගේම අදහස් ක්‍රියාත්මක කරන්නත් බෑ. ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එක අදහසක් නේ මොකක් හරි. ඉතින් ඒ අදහස් ක්‍රියාත්මක කිරීමේදී සමහර වෙලාවට පසුබෑමක් තියෙනවා කියන එක තමයි මම කිව්වේ. ඒ නිසා මම හිතන්නේ ආර්ථිකයේ ඒ ප්‍රශ්නය දැන් අපි හමුවේ තියෙන මේ බරපතල අර්බුදයට යම් කිසි දුරකට බලපෑමක් වෙලා තියෙනවා. ඔව්. ඒකට මහාචාර්යතුමනි දැන් යහපාලන ආණ්ඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට මේ ආණ්ඩුව පාස් වෙද්දී ජනතාවට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නෙට රටේ ජනතාවට වෙන විසඳුම් තිබ්බේ නැහැ. මම දන්න තරමින් මම කියවලා තියෙන සෞභාග්‍ය මම වැරදිනා ඔබතුමාට පුළුවන් මම නිවැරදි කරමින් පිළිතුරු ලබා දෙන්න. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරක්ෂාව ආර්ථිකය සහ ප්‍රතිසංස්කරණය මේ කියන කොටස් තුنين සමන්විත වෙනවා. එතකොට ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඒ කාලේ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එද්දි කොහොමත් ආරක්ෂාව සම්බන්ධ හොඳ පිළිවෙත් ටිකක් අනුගමනය කරමින් හිටියා. එතකොට මේ සෞභාග්‍ය දැක්ම ඇතුළේ ඔබතුමා දන්න තරමින් ඔබතුමාගේ අදහස කොහොමද? ආර්ථිකය ගොඩනංවන්න අපිට හොඳ පිළිවෙත් ටිකක් ප්‍රතිපත්ති ටිකක් තිබ්බද?
පළවෙනි එක තමයි ඔය යහපාලනය යැයි කියාගත් ආණ්ඩුව. අපි යහපාලන ආණ්ඩුව කියන එකත් වැරදි. ඒකට අර ඉංග්‍රීසියෙන් කියන්නේ so called good governance කියලා. ඒ කියන්නේ යහපාලනය යැයි කියාගත් කට්ටියක්. නැත්නම් ඒගොල්ලෝ යහපාලනය කරන වැරද්දක් නෑ ඒක. යහපාලන ආණ්ඩුව කියන එක මම දන්නේ රටේ ගොඩක් අය කියනවා. යහපාලන ආණ්ඩුව නම් ඉතින් හොඳයිනේ. යහපාලනය කියන්නේ හොඳ එකක්. ඒක නරක එකක් නෙමෙයිනේ. යහපාලනය යැයි කියාගත් වැරදි දේවල් කරපු ආණ්ඩුවක් හින්දා තමයි අපි ඒකට විරුද්ධ වුණේ. එක. දෙවෙනි එක යහපාලන ආණ්ඩුව කාලේ ආරක්ෂාව සම්බන්ධ විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඒකත් පිළිගන්න ඕන. ඒක අපි කවුරුත් දන්නවා. අපි 2009 නිමා කරපු ආරක්ෂක තත්ත්වය හොඳ තත්ත්වෙ තිබුණා. නමුත් රටේ ප්‍රදේශ ගණනාවක එක දවසේ බෝම්බ පුපුරලා විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඒක තමයි ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ වුණේ. ඊළඟට ඔය මම දාපු සංකල්පයක් තමයි ආරක්ෂාවයි ආර්ථිකය ප්‍රතිසංස්කරණය කියන තුන තමයි අපේ දේශපාලන එජෙන්ඩා එකේ අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ හැදුනේ. එතකොට ආර්ථිකය සම්බන්ධව අපි බලාපොරොත්තු වෙච්ච නැත්තම් දැන් ඔය ටැක්ස් කට් එක හුඟක් අය කල්පනා කරනවා මේ ටැක්ස් කට් එකක් දීපු එක නැත්තම් අර අපි ගන්න මේ බදු අඩු කිරීම ප්‍රශ්නයක් කියලා. ඇත්තටම මේ ටැක්ස් කට් එකට ගියේ COVID-19 උවදුර එන්න ඉස්සර. එතකොට ඒකෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ පෞද්ගලික අංශය ඉස්සරහට ගන්න ඕනයි කියන අදහස. හැබැයි ඒක අසාර්ථක වුණා. ඉතින් ඒ වගේ ආර්ථිකය සම්බන්ධව උත්සාහ කරපු බොහෝ දේවල් COVID-19ත් එක්ක නැවතුණා. ඊට අමතරව යම් ප්‍රතිපත්තිමය ගැටලුකාරීත්වයකුත් නිසා ආර්ථිකයේ යම් ගැටලුවක් ඇති වුණා. ඉතින් ඒක අපි මං කියන්නේ අපි ආණ්ඩුවක් විදිහට මේක සම්බන්ධව බරපතල පසුවිපරමක් කළ යුතුයි. මොකද මේ ආර්ථික තලයේ ප්‍රශ්නය වෙනදා නැතිවෙච්ච විදිහට අපි විශේෂයෙන්ම අපි ආනයනය මත පදනම් වෙච්ච ප්‍රධාන ජීවන මට්ටමක් ගෙනියන රටක්. ආර්ථිකයක් විතර නෙමෙයි ජීවන මට්ටමට ආනයනය විශාල වශයෙන් බලපානවා. තෙල් ආනයනය කරේ නැත්නම් අපේ බල ශක්තිය නැති වෙනවා. තෙල් ආනයනය කරේ නැත්නම් අපේ විදුලිය නැති වෙනවා. ගෑස් ආනයනය කරේ නැත්නම් අපේ ඉවුම් පිහුම් කටයුතු 165ක් විතර අඩු වෙනවා. ඊළඟට තිරුඟු පිටි ආනයනය කරේ නැත්නම් අපේ බේකරි නිෂ්පාදන සියල්ල නිමා වෙනවා. ඊළඟට කිරිපිටි ආනයනය 70ක් විතර අපි කරනවා. ඒ නිසා මේ ආනයනය අපේ ජීවන අවශ්‍යතාවලට ගැට ගැහිලා තියෙන්නේ. ආර්ථිකයට විතරක් නෙවෙයි ජීවිතයට. එහෙම රටකට ඩොලර් වල ඌනතාවයක් නැත්නම් විදේශ මූල්‍ය වල ඌනතාවයක් වෙච්ච ගමන් ඒක රට ඇතුලේ විශාල ගින්නක් බවට පත් වෙනවා. ඒක තමයි උනේ. දැන් වෙලා තියෙන්නේ ඒක. ඒ නිසා අපේ ආර්ථිකය සම්බන්ධව ආණ්ඩුවේ අර ශුද්‍ර ආර්ථිකයේ ගත්ත සමහර තීරණ නිසා අපිට ආහාර අහේනියකින් තොරව යන්න පුළුවන්කම තියෙනවා. මූලික ආහාර දැන් හුඟක් අය කල්පනා කරපු ආකාරයට එළවලු පළතුරු ඒ වගේ දේවල් වල අහේනියක් ලංකාව තුල ඇවිල්ලා නැහැ. හැබැයි අර සහල් නිෂ්පාදනයේට යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණා පොහොර ප්‍රතිපත්තිය නිසා ඒක දැන් නිවැරදි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මම හිතන්නේ ආර්ථිකය සම්බන්ධව අර මැක්‍රෝ පික්චර් එක නැත්තම් ඒකට අපි කියන්නේ මේ සාර්වාර්ථිකය කියලා. ඒ සාර්වාර්ථිකයේ තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි ශුද්ධ ආර්ථිකයේ යම්කිසි දුරකට ඒකේ බලපෑමෙන් තිබිච්ච ටික අරුණාම හොඳට යමින් තියෙනවා. හැබැයි ප්‍රතිසංස්කරණ ඔබ කියපු තුන්වෙනි කාරණය ඒකේ අපි බලාපොරොත්තු වුණේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ පැත්තේ ප්‍රතිසංස්කරණ, ඒ වගේම අපේ රටේ ඡන්ද ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, මේ ප්‍රතිසංස්කරණ ගණනාවක් එක්ක තමයි අපි ආවේ. හැබැයි ඒවට අත තියන්න තාම බැරි වෙලා තියෙනවා මේ තියෙන COVID-19 ආර්ථික අර්බුදයක් කියන අර්බුද දෙක නිසා. ඒ දෙක මත හැදිච්ච දේශපාලන අර්බුදයකුත් දැන් තියෙනවා. එතකොට මහාචාර්යතුමනි යහපාලන ආණ්ඩුව කියන එක වැරදින අපි කියමු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කලින් ආණ්ඩුව. ඒ ආණ්ඩුවෙන් ඔබතුමාලගේ අතට ආණ්ඩුව හම්බ වෙද්දී රටේ කොයි වගේ ආර්ථික වපසාරියක්ද තිබ්බේ? මනේ දැන් ඇත්තටම රටේ ආර්ථිකය කොහොමටත් අපි හැමතිස්සෙම වගේ ඩොලර් බිලියන 6කට උපරිම ප්‍රමාණයක වාගේ විදේශ සංචිත රට ඇතුලේ තිබුණා. ඒක දිගටම තිබුණා. ඒක අපි ආණ්ඩුව බාර දෙනකොටත් තිබුණා. මේ ආණ්ඩුව බාර ගන්නකොටත් තිබුණා. හැබැයි ඒක බලාපොරොත්තු නොවුණු අවුරුදු දෙකක රට කියන්නේ වැහිලා තිබිච්ච තත්ත්වයක් එක්ක තමයි ඒකට විශාල ගැටලුවක් ඇති වුණේ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඇත්තටම COVID-19 උවදුරත් එක්ක තිබිච්ච මේ අර්බුදය මේ වගේ වර අප වාගේ රටකට බලපාන්නේ කොහොමද කියන එක ගැන අපිට මීට වඩා පළල් ආකල්පයක් තිබිය යුතු තියෙනවා. මොකද සම්පූර්ණම විදේශ මූල්‍ය සංචිත අපේ ආර්ථිකයට කරන බලපෑමේ තියෙන බරපතල භාවය නිසා
මුළු ලෝකෙම එකම වසංගත තත්ත්වයක් ඇතුලේ ගැට ගැහුණාම ඒකෙන් වෙන බලපෑම ගැන අපිට පළල් විග්‍රහයක් අවශ්‍යයි. ඒක මේ ගමන තමයි උනේ මෙච්චර තදින් මේ ඉස්සර නොයෙක් අපිට සුනාමිය ආවා අපි යුද්ධයක හිටියා. ඒක වෙලාවකවත් මේ ප්‍රශ්නේ මෙහෙම උනේ නැහැ. නමුත් මෙවර ඒක ඊට වඩා පළල් විදිහට ඇති වුණා. ඉතින් ඔය මෛත්‍රීපාල මහත්මයාගේ ආණ්ඩුව බාර දෙනකොට සහ අපි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මෛත්‍රීපාල මහත්තයාට බාර දෙනකොටත් ආර්ථිකයේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ දෙකේම ආර්ථික දෙක හොඳට තිබුණා. හැබැයි දැන් ආර්ථිකේ වැටලා තියෙනවා. මම අර කියපු ප්‍රධාන කාරණා දෙක පදනම් එකක් තමයි මේ වසංගත තත්ත්වයේ හැමුවේ රට අවුරුදු දෙකක් වැහිච්ච එකත් දෙවෙනි එක ආර්ථික ශාස්ත්‍රයේ ගත්ත සමහර තීරණවල වැරදීමත් මේ දෙකම එතනට බලපානවා. එතකොට ඔබතුමා කියන්නේ මේ සුදුසු පුද්ගලයෝ සුදුසු පුටුවල හිටියේ නැහැ කියන කාරණේද මේ කියන්නේ? මම තමයි පුටුවල හිටපු පුද්ගලයන්ගේ ඔලු ප්‍රමාණය වෙනස් වුණා නම් මේ පුද්ගලයා මෙතන ඉන්න නැතුව මේ පුද්ගලයා මේ තනතුරට ගියා නම් මේ පුද්ගලයා නැතුව මේ පුද්ගලයා මේ තනතුර දැනුවා නම් වෙනසක් වුණා නම් අපේ ආර්ථිකය මෙච්චර වැටෙන්නේ නැතුව අපිට බේර ගන්න පුළුවන් කියන තැන ඔබ ඉන්නවද? හිතන්නේ සමහරු ගත්ත තීරණ වැරදි. ඉතින් ඒගොල්ලෝ නොහිත වෙන කෙනෙක් හිටියා නම් හොඳයි. ඒක ඇත්ත. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ගත්ත සමහර තීරණ වැරදි. නමුත් ඒ තීරණ දැන් උදාහරණයකට IMF එකට යන්නේක මාස 7ක් විතර පමා වීම ගන්නකෝ. ඒක වැරදි තීරණයක් නේ. ඒක එහෙම නොගත්තා නම් හොඳයි. එහෙම නොගන්න පුළුවන් පුද්ගලයෙක් එතන හිටියා නම් හොඳයිද කියලා නහන්නේ අනිවාර්යෙන් හොඳයි. නමුත් එහෙම උනේ නැහැ ඉතින්. ඔව් ඒතකොට සර්වපාක්ෂික මහජන සමුළුව නිමවට පත්වලා ඔබතුමා කියනවා මේ රටේ ආර්ථිකය බොහොම කෙලින් ඔබතුමා කතා කරනවා එතනදී රටේ ආර්ථිකය බිඳ වැටෙන්න මේ රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් හේතු වෙන්නට ඕන කියලා ඔබතුමා නම් 4ක් විතර සඳහන් කරනවා. එනම් අතර මුදල් අමාත්‍යවරයා හිටියේ නැහැ. අමතක වුණාද? ඇත්තටම මුදල් අමාත්‍යවරයා වැරදි නැද්ද? නෑ මම කිව්වේ ආර්ථිකයේ හැමතිස්සෙම දේශපාලඥයෝ ඔක්කොම යන්න ඕන. 225ම යන්න ඕන. ආදි වශයෙන් රටේ මතයක් තියෙනවා. නමුත් මේ රටේ දේශපාලන තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්ති හදන අයකට එහා ගිහිල්ලා රටේ නිලධාරීනුත් යම්කිසි දුරකට මේවට වග කියන්න ඕන. දැන් මම හිටපු නිලධාරියෙක්. මම දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ පරිපාලනයේත් විශාල කටයුත්තක් කරලා. එතකොට මම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක්. අපි නිලධාරීන් විදිහට විශාල වගකීමක් දරනවා රටේ වැඩවලදී. එතකොට මම කිව්වේ ආර්ථිකයේ සම්බන්ධව පහුගිය කාලේ ප්‍රධාන නිලධාරීන් 4 දෙනෙක්ගේ නම් මම කිව්වා. එක්කෙනෙක් මහ බැංකුවේ ඉස්සල්ලා හිටපු අධිපතිතුමා මහාචාර්ය WD ලක්ෂ්මන් මගේ හිතවතෙක්, මගේ මිත්‍රයෙක්, අපේ ගුරුවරයෙක්. එතුමා එක්කෙනෙක්. ඊළඟට අජිත් නිමාඩ් කබ්‍රාල් මැතිතුමා, එතුමත් මගේ හිතවතෙක්. ඊළඟට අමාත්‍යාංශයේ ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා හිටපු අමාත්‍යාංශ ලේකම්තුමා ආචාර්ය PB ජයසුන්දර, එතුමත් මගේ හිතවතෙක්. ඒ වගේම ඊළඟට මෑතක හිටපු ලේකම්තුමා ආටිගල මැතිතුමා, එතුමත් අපේ හිතවත. අපි දන්න අය. හැබැයි මේ 4 දෙනා නිලධාරීන් විදිහට මේ 4 දෙනා ගත්ත තීරණත් මේකට බලපෑවා කියලා මම කිව්වේ. ඉතින් ඒක එහෙම කියන්නේ නැත්තම් දේශපාලඥයෝ විතරක් තීරණ ගත්තා මේගොල්ලෝ ක්‍රියාත්මක කරා කියලානේ කියන්නේ. එහෙම නෑ. දැන් ඇත්තට මහ බැංකුවේ ඉන්න ප්‍රධානීන් දෙතුන් කවුරු හරි ඉන්න කෙනාට විශාල වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගේ වගකීම් දැන් මම අමාත්‍යාංශ ලේකම්වරයා කාලේ ඒ අමාත්‍යාංශේ වැරද්දක් වුණා නම් මං ඇවිල්ලා කියන්න බෑ මම මේ ඇමතුමා කිව්වා මම ඒක කෙරුවා නීති විරෝධී කියලා. එහෙම කරන්න බෑනේ. මම එහෙමනම් අර ෆයිල් එකේ අනිත් පැත්තේ සටහනේ ලියනවා මේක නීතියට අනුව වැරදි. නමුත් මට අමාත්‍යවරයා කියපු නිසා කරයි කියලා. එහෙමනම් එහෙමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ මම කිව්වේ එතනදී මේ නිලධාරීන්ගේ පැත්තත් මේකට සම්බන්ධයි කියලා. ඒ නිලධාරීන් 4 දෙනෙක්ගේ නම් කිව්වේ එතුමාලට පෞද්ගලිකව අපහාස කරන්න නෙමෙයි. එතුමාලා එක්කෙනෙක් එක්කවත් මගේ අමනාපයක් නැහැ. ඔබත් නිලධාරීන් සහ දේශපාලන පක්ෂ දෙකම වැරදි කියන තැන ඔබතුමා ඉන්නවද? අනිවාර්යෙන් දේශපාලඥයන් තමයි සමහර තීරණවලට ප්‍රධාන වශයෙන් වා කියන්න ඕන. හැබැයි නිලධාරීනුත් මේකට වග කියන්න ඕනේ. ඒ නිසා මම කිව්වේ මේ ආර්ථිකයේ සම්බන්ධව ඊළඟට මුදල් අමාත්‍යවරු දෙන්නෙක් අපේ කාලේ හිටියේ අපේ ආණ්ඩුවේ. ඉතින් එතුමාලා දෙන්න එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, අනිත් එක්කෙනා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් එතුමාලා තමයි මුදල් ඇමතිවරු හිටියේ. හැබැයි ඒ වගේම කැබිනට් මණ්ඩලයක් තිබුණා. ඉතින් මෙහෙම පළල් ආකෘතියක් ඇතුලේ තමයි මේක යන්නේ. නැතු තනි තීරණ ගන්න බෑ කාටවත්. කැබිනට් මණ්ඩලයට දාලා තමයි ගන්න තීරණ. ඒකට කැබිනට් එකේ ඉන්න ඔක්කොම ඒකට වග කියන්න ඕන. පාර්ලිමේන්තුවට ගෙනල්ලා මොකක් හරි පනතක් අනපනතක් සම්මත කරුවා නම් අපි ඔක්කොම ඒකට වග කියන්න ඕන. ඒක අපි ඔක්කොගේම වගකීමක්. ඒ වගේම මේ නිලධාරීනුත් මේ නීති රීති අනපනත් මේ තීරණ නිර්මාණය කරන්න දායක වෙනවා කියන එක තමයි මම කිව්වේ. ඒකට දැන් අලුත් මහ බැංකු අධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා. දැන් පාලන තන්ත්‍රයෙන් ගිලිහුණාට පස්සේ හෝ දෙයක් වුණාට පස්සේ මේ දේ මෙහෙම වුණාට පස්සේ එහෙම කතා කරලා වැඩක් නැහැ. ඔබතුමා හිතන්නේ කොහොමද අලුත් මහ බැංකු අධිපතිවරයාට යම්කිසි උනන්දුවක් තියනවා වගේ පේනවා. ඔහු සුදුසුද මේ තනතුරට? ඔව් ඉතින් නන්දලාලුත් අපි බොහොම හිතවතෙක් නේ. එතුමා ඉස්සර හිටපු නියෝජ්‍ය අධිපතිතුමා අපි කවුරුත් දන්න කෙනෙක්. එතුමාට මේක ගැන තේරෙනවා. ඒකේ ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. දැන් WD ලක්ෂ්මන්ටත් මේක තේරෙනවා. එතුමා ආර්ථිකය දන්නේ
දන්නේ නැති කෙනෙක් එහෙම නෙමෙයි. අජිත් නිබාඩ් කබ්‍රාලුත් මේක හොඳට දන්න කෙනෙක්. අවුරුදු 10ක් විතර වගේ ඔක හිටපු කෙනෙක්. ඒගොල්ලෝ මේ කාරණේ දන්නේ නැති කට්ටිය නෙමෙයි. එහෙනම් කොතනද මහාචාර්යතුමා කාරණේ දන්නව නම් කොතනද අපිට වැරදුනේ? ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති එක. දැන් සාමාන්‍යයෙන් රාජ්‍යයක යාන්ත්‍රණය වැඩ කරනකොට ගන්න තීරණ හැමදාම මේක අර ෆිසිකල් සයන්ස් වගේ නෙමෙයිනේ. මේක වෙනස් වෙන විචල්යන් දිහා බලලා ගන්න ඕන තීරණ තියෙන්නේ. ඉතින් සමහර වෙලාවල් වලට ගන්න තීරණේ වරදින්න පුළුවන්. එහෙම එකක් මේ වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේක සාත්‍රය දන්නේ නැතුව නෙමෙයි. W.D. ලක්ෂ්මන් ලංකාවේ ඉකොනොමික්ස් ගැන ඉන්න ප්‍රධානියෙක්. හැබැයි එයා ගත්ත MMT කියලා. ඒ කියන්නේ මොඩර්න් මොනිටරි තියරි කියලා එකක් ගෙනාවා. ඉතින් ඒක වැරදි කියලා මම හිතන්නේ. හැබැයි ඉතින් මට වඩා ලක්ෂ්මන් ආර්ථිකය දන්නවා. ඉතින් ඒ නිසා එතුමා ඒක මොකක් හරි තීරණයක් ගන්න ලදී. හැබැයි පේන විදිහට බිම දාලා බලනකොටත් ඒක යම් වැරද්දක් පේනවා. ඉතින් එහෙම තියෙනවා. මේවා මේ සමාජීය විද්‍යාවන් කියන්නේ භෞතික විද්‍යාවන් වගේ අර අඩිරූල තියලා කපලා තීරණ ගන්න බෑ. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. ඔබතුමා ඔය කියන විදිහට මේ සරලව මේක සාධාරණීකරණය කරන්න පුළුවන් ද මහාචාර්යතුමා? දැන් මේ වැරදුනේ ජනතාවගේ ආර්ථිකයනේ වැටුනේ වැරදුනේ. ඒක ඉතින් මෙහෙමනේ. දැන් අවුරුදු 30ක් තිස්සේ ගත්ත එත්නික් පොලිසියක වැරදුනා. අවුරුදු 30ක් විතර ගත්ත එක්නික් පොලිසියක වැරදිලා අපි ලොකු යුද්ධයකට ගියා. එතකොට ඕක සාධාරණීකරණය කරන්න බෑ කාටවත්. ඒක වැරදි. ඒ 30ෙම ගත්ත තීරණ හින්දා මිනිස්සු දහස් ගාණක් මැරුණා. එතකොට දකුණේ තරුණයෝ නැකිට්ටා. ගත්ත ආර්ථික තීරණය වැරදිච්ච නිසා 60000ක් මැරුණා. ඔබතුමාට වෙල කියනවා මේක මේ වැරදුනා කියලා. එහෙම වැරදිලා තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ වැරද්ද ගැන අපි පැහැදිලි කරගන්න ඕන. වැරද්ද කවුරු හරි කරා නම් ඒ වැරද්දට නිශ්චිතවම තීරණවල වැරද්දක් තිබුණා නම් ඒක නෛතිකව බලන්න පුළුවන් එකක් නම් දඬුවම් දීමේ වැරද්දක් නැහැ. එහෙම නැත්නම් දේශපාලන දඬුවම් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දේශපාලඥයන්ට තියෙන දඬුවම තමයි ඡන්දයකට ගියාම මිනිස්සු ඒක ගැන තීරණය කරනවා. දැන් මහ බැංකුව ගිය පාර අර බොන්ඩ් වයලේෂන් එකෙන් මහ බැංකුවේ විශාල මුදලක් එළියට ගියා. ඔබතුමාට ඇවිල්ලා කියන්න පුළුවන් මීට වඩා ලොකු මුදලක් එළියට ගියා. එළියට ගියාම ඉතින් නිකන් ඇවිල්ලා කියන්න බෑ කියලා. ඉතින් මොකද්ද කරන්නේ? එකක් නෛතිකව නිලධාරීන්ට විරුද්ධව කරනවා. දේශපාලනිකව ඒ ආණ්ඩුව පෙරදිනවා. ඒක පෙරදුනානේ. එහෙම වෙනවා. ඉතින් ඒක ඒ පැති දෙකක් තියෙනවා. මේ වාගේ තීන්දුව తీරනවල එත්නික් පොලිසිය එකේ නැත්තම් ජනවාර්ගික ගැටලු ප්‍රශ්නෙත් දේශපාලන ප්‍රතිපත්තිවලත් ආර්ථික ප්‍රතිපත්තිවලත් මේවා ගන්නකොට වැරදුනොත් ඒ වැරද්ද එක පැත්තකින් නිවැරදි වෙන්න ඕන. අනිත් පැත්තෙන් නීතියානුකූල වැරද්දක් කරලා තියෙනවා නම් ඒක දඬුවම් ලබන්න ඕන. දේශපාලනික වැරද්දක් වෙලා තියෙනවා නම් ඔහුන්ට දේශපාලන තීරයේදී ඒකට ප්‍රතිචාර ලැබෙන්න ඕන. ඉතින් එහෙම නෙවෙන්නේ. ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි මේක සරල නෑ. ඇත්තට මේකක්වත් සරල නෑ. මේ ගන්න තීරණ රාජ්‍යයක් කියන්නේ සරල වැඩක් නෙමෙයිනේ. හැබැයි ඒකේ ගත්ත සමහර නිලධාරියෙක් හරි සමහර ඇමතිවරයෙක් හරි නැත්නම් සමහර කීප දෙනෙක් හරි අමාත්‍ය මණ්ඩලයේ ඉන්න වැරදි තීරණයක් ගත්තා නම් ඉතින් ඒක අපි එළියට කතා කරන්න වෙනවා. ඒ වෙලාවෙත් අපි කතා කරලා තියෙනවා. දැනුත් කතා කරනවා. හැබැයි ඒකෙන් වැරද්ද නිවැරදි වෙන්නේ නැහැ නේ. වැරද්ද නිවැරදි කරන්න ඕනේ. ඒක පැහැදිලිවම. ඒතකොට ඔබතුමා මට මෙහෙම තර්ක කරන්නට පුළුවන්. මම වැරදි වෙන්නට පුළුවන්. මේ තීරණය ගන්න මේ පුද්ගලයා නැතුව මේ වෙන පුද්ගලයෙක් මේ පුටුවේ හිටියානම් මේ තීරණය වෙනස් වෙන්න තිබ්බා කියලා ඔබතුමාට එහෙම හිතෙන්නේ නැද්ද? අර විතර අනිවාර්යෙන් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. කොටින්ම දැන් මම මේ දේශපාලනයට ආවෙම යම් කිසි වගකීම් දරලා මීට වඩා එහාට ගිය වගකීම් දරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපේ ආණ්ඩුව ඇතුලේ පිටිස වැඩි හින්දා හරි වෙන ප්‍රශ්නයන් නිසා හරි ඉතින් වගකීම් බෙදිලා තියෙනකොට මට එහෙම වගකීමක් ඇවිල්ලා තිබුණේ නැහැ. නමුත් මට වගකීමක් ආවේ නැහැ කියලා ආණ්ඩුවේ තියෙන වගකීමෙන් ගැලවෙන්න මට බෑ. ඉතින් ආණ්ඩුවක් නේ ඒක ඇතුලේ තියෙනවා. නමුත් ඉතින් මේක මම හිතන්නේ මේ ආර්ථිකය කියන එක ගැන මෙහෙවන්න යනකොට අපි මීට වඩා පරිචයකින් මම හැම පැත්තම ගැන හිතලා කතා කරන්න වැඩ කරන්න අවශ්‍යයි කියන එක තමයි මගේ මතය. මේක තමයි මම දිගටම හිතාගෙන කිව්වේ. ඒ නිසා මේ අපේ ආණ්ඩුවට ප්‍රධාන වගකීම් තුනක් තියෙනවා. ඔබ ඒක හොඳට කිව්වා. එකක් තමයි අපි ආරක්ෂාව සම්බන්ධ වගකීමක් ඉල්ලුවා. අපි ආර්ථිකය සම්බන්ධ වගකීමක් ඉල්ලුවා. ප්‍රතිසංස්කරණ පිළිබඳව මේ වගකීම් තුන තමයි අපි කරන්න බැලුවේ. ඉතින් මේකේ ආර්ථිකය සම්බන්ධ ක්‍රියාදාමයේදී පුංචි බාධා කිරීමක් කරනවා මහාචාර්යතුමනි. අපි කතා කරමු ආර්ථිකය ප්‍රතිසංස්කරණ ආරක්ෂාව පිළිබඳව. නමුත් ඊට කලින් ටොක් 24 තුලින් අපි පළමු විරාමය ලබා ගන්නවා. ඔබ
ඔබ නැවතත් ටෝක් 24 වැඩසටහන සමගින් එකතු වෙන්නේ. මහාචාර්යතුමනි දැන් මම කැමති ඊළඟට කතා කරන්නට අපේ රට තුළ කොහොමද දැන් ආර්ථිකමය වශයෙන් ඔබතුමාත් කිව්වා කවුරු තීරණ ගත්තත් කොයි විදිහට ක්‍රියාත්මක වුණත් අර්බුදයක් නිර්මාණය වෙලා අවසන්. හැබැයි බරපතලම කාරණේ තමයි මහාචාර්යතුමනි එදා ඔබතුමන්ලා බලයට පත් වුණ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආණ්ඩුව බලයට පත් වුණ වෙලාවේ ඔබතුමන්ලා වෙනුවෙන් පාරට ගිහිල්ලා චිත්‍ර ඇඳපු තරුණ තරුණියෝ ගිරාඳුරු කෝට්ටේ හද්ද පිටිසර ගම්මානවල පුරන් අස්වද්දපු ආදරණීය තරුණ තරුණියෝ තමයි මෙන්න අද ගෝල්ෆේස් පිටියට රැස් වෙලා ඉන්නේ. මේ ආකල්පමය වෙනස සරලව තකන්න බෑ මහාචාර්යතුමනි. මේක ටිකක් දරුණුයි කියලා මට හිතෙනවා. කොහොමද ඔබතුමා මේ එදා චිත්‍ර ඇඳ තරුණ තරුණියෝ අද බෝඩ් පුවරු අරගෙන ගෝල්ෆේස් පිටියටයි තැන් තැන් වල එකතු වෙලා ඔබතුමාලගේ රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. මේ ආකල්පමය වෙනස ඔබතුමා කොහොමද දකින්නේ? ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මම ඕක ගැන වෙනමත් ප්‍රකාශකුත් කරලා තියෙනවා. ඇත්තටම මේ අපි ආණ්ඩුවක් විදියට අපිට විශාල වශයෙන් උදව් කරේ ඇත්තටම ලංකාවේ ඡන්දදායක ප්‍රවණතාවේ මිලියන 3ක් විතර වාගේ අලුත්ම ඡන්ද අපේ 2019 ජනාධිපතිවරණයේදී වැඩ කෙරුවා. ඒ නිසා මේ මිලියන 2.5 විතර අපිට ආවා කියලා අපි විශ්වාස කරනවා. එතකොට මම හිතන්නේ මේ අලුත් ඡන්දදායකයා මේ රට තුල විශාල අර සිස්ටම් චේන්ජ් එකක් පද්ධතිවල වෙනසක් බලාපොරොත්තුෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරේ. එතුමා දේශපාලඥයෙක් කියන අදහසට වඩා එතුමා රිෆෝම කෙනෙක්. ප්‍රතිසංස්කරණය කරන්නෙක් විදියට හිතලා තමයි තරුණ තරුණයෝ ආවේ. වෙනසක් කරගන්න. ඉතින් මම හිතන්නේ මේක මම අද පළවෙනි වතාවට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව දිනෙව්වේ එතුමා රාජපක්ෂ කෙනෙක් වීම නිසා නෙමෙයි. පැහැදිලිවම. මම හිතන්නේ එහෙම නොවෙනවා කියලා හිතලා තමයි එතුමාව දිනෙව්වේ කියලා මට හිතෙන්නේ. ඒක මගේ අදහස. හැබැයි මහමැතිවරණයට දැන් අපිත් මහමැතිවරණේ හරහා මේ රටේ දේශපාලනයට ආවේ අර කුසලතාවය මත මේවා ඉස්සරහට ගෙනියන්න අපිට ඉඩ හම්බෙයි කියලා. ඒ අදහසෙන් තමයි මමත් දේශපාලනයට ආවේ. හැබැයි අපිට පේනවා මහමැතිවරණයෙන් පස්සේ අපේ ආණ්ඩුව ඇතුලේ එක සිදුවීමක් වෙනවා මේ ඒ කුසලතාවයට වඩා පරණ හිටපු අයට නැත්තම් පක්ෂයේ හිටපු පැරන්නන්ට දිස්ත්‍රික්කවල හිටපු පැරන්නන්ට සැලකීම වගේ එකක් මත තමයි කැබිනට් මණ්ඩලය බොහෝ වෙලාවට හැදුනේ. ඉතින් ඒක විසින් ඒ කුසලතාවයේ පිරි හුඟක් කණ්ඩායම් වලට අදාළ තනතුරු ලැබුණේ නැහැ කියලා තමයි මගේ විශ්වාසය. දැන් මමත් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ වගේම මේ රටේ ඇමරිකාවේ ගිහිල්ලා ඉගෙනගෙන මේ රටේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් විදිහට අවුරුදු ගණනාවක් වැඩ කරලා අවුරුදු 30ක විතර ඒ වාගේ අත්දැකීමක් එක්ක ඊළඟට අමාත්‍යංශ ලේකම්වරයෙක් විදිහට අවුරුදු 5ක් විතර වැඩ කරලා මේ රටේ පරිපාලන සහ අධ්‍යාපනික පැති දෙකේමත් ඉඳලා දේශපාලනයේත් ඉතාමත් මැදිහත් චින්තකයෙක් විදිහට වැඩ කරලා තමයි ඉස්සරහට ආවේ. හැබැයි ආවට අපිට ආණ්ඩුව ගත්තට පස්සේ අපිට උනත් එහෙම ලොකු වගකීමක් කරන්න ඉඩක් හම්බුනේ නැහැ. ඉතින් ඒ නිසා අර එතන උනේ අපි මේ බලාපොරොත්තුව කඩා වැටලා එළියට ගියේ නැතුවට තරුණයෝ මේ බලාපොරොත්තුව විශාල වශයෙන් කඩාවට ගත්ත මේ රිෆෝම කෙනෙක් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිසංස්කරණ වෙන්නේ නෑ නේද අර පරණ සිස්ටම් එකම නේද යන්නේ කියන අදහස එකක් ඇවිල්ලා තිබුණා. ඒතකොට මේක තමයි එක ප්‍රශ්නයක් අපි ඉදිරියේ තියෙන. ඊළඟට දෙවෙනි කාරණය මම හිතන්නේ මේ අපි අපේ මැන්ඩේට් එකේ අපේ ජනවරමේ තිබිච්ච බරපතලකම අපි තේරුම් ගත්තේ අර මීට ඉස්සල්ලා වෙච්ච සාමාන්‍ය ඡන්දයක වෙච්ච වෙනසක් වගේ කියලා. ඒක වැරදි. අපේ ඡන්දයේ වෙච්ච වෙනස ඊට වඩා බරපතල වෙනසක්. අන්න ඒක නොතේරීම නිසා අපි අර පක්ෂයක් ඇතුලේ කණ්ඩායම් ඇතුලේ වෙනම පැත්තකට යනකොට අර ඒක වෙනුවෙන් වැඩ කරපු සමාජය විශාල වශයෙන් මේකෙන් තැතිගැම්මකට ගියා. ඒකත් මෙතන තියෙනවා. ඉතින් කවුරුවත් නැහැ කිව්වට ඒක මෙතන තියෙනවා. දැන් ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් අපි වාගේට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එළියට ගියාම. දැන් අපි ගිහිල්ලා අපිම මාකට් කරපු ආණ්ඩුවක් නෙමේක මමත් මේකට සෑහෙන මහන්සි වෙලා තියෙනවා. දැන් හැබැයි අපිට ඇතුළට ඇවිල්ලා ඒකේ කිසිම සමහර වෙලාවට ප්‍රතිසංස්කරණ මේ වැඩක් කරන්න බැරි වෙනකොට සමාජය තුළින් අපිටත් විශාල විවේචනයක් එනවා. ඒ විවේචනේ තියෙනවා. ඒක මම පිළිඅරන් කතා කරන්නේ. ඒ විවේචනයක් තියෙනවා එහෙම. ඒක නිසා මේ ඒ 2019 පාරට ආපු තරුණයා මේක සම්බන්ධව විශාල වශයෙන් කලබල වෙන එක විවේචනය කරන එක ගැන මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක අර විනාශකාරී තැනකට ගෙනහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ.
මම කියන්නේ ඒකත් අපි තේරුම් ගන්න ඕන. තරුණයාගේ විවේචනය වේදනාව මට හොඳට තේරෙනවා. ඒ වේදනාව මගේ තුලත් තියෙනවා. නමුත් ඒක මම ඒ විදිහට ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නැහැ. ආණ්ඩුව ඇතුලේ කලබල කරගෙන නැහැ. නමුත් හැබැයි අපි විශ්වාස කරනවා මේ මෙතන ඇත්තටම අපේ රටේ කුසලතාවයේ පිරි අය දේශපාලන තීන්දුව తీරන ප්‍රතිපත්ති හදන තැන නැතිකම තමයි අවුරුදු 70ක්ම තිබිච්ච ප්‍රශ්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලේ විසඳෙයි කියලා තරුණ සමාජයේ විශාල විශ්වාසයක් තිබුණා. ඉතින් එහෙම වෙන්නේ නැහැ වගේ එකක් දැනුණාමත් සමාජය කලබල වෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක්. ඇත්තටම අපි කියන්නේ දැන් මෙරිටෝක්‍රසි මෙරිට් එක මත ඒ කියන්නේ දක්ෂතාවයේ මත මිසක උපත මත නෙමෙයි පුද්ගලයෙක් රට වෙනුවෙන් තීරණ ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ රටේ ජනතාව තාම වේගෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මේ කුසලතාවය පැත්තකට විසි කරලා මේ පරණකම එහෙම නැත්නම් පක්ෂයේ කොච්චර කාලයක් හිටියද නැද්ද කියන එක මත ඉතාම තීරණාත්මක තනතුරු ගත්තහම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට දෙවෙනි එක අපේ රටේ අමාත්‍යංශ කීපයක් තියෙනවා. ඒවා තාක්ෂණික අමාත්‍යංශ. ඒ කියන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ජනමාධ්‍ය අමාත්‍යංශය වගේ ඒවා තාක්ෂණික අමාත්‍යංශ. ඒ කියන්නේ ඒවා වේගින් වෙනස් වෙන ඒ වගේ ඉන්න ඕන බොහොම බරපතල විදිහට මේ දැනුමත් එක්ක ගැට ගැහිච්ච අය. ඉතින් ඒක දැන් ජයජයවර්ධන මැතිතුමා හැම මේක තාම කල්පනා කරලා කරපු කෙනෙක්. ඒ නිසා මෙන්න මේ තාක්ෂණික අමාත්‍යංශ ටික මම අපි ගැනම විවේචනයක් කරන්නේ. තාක්ෂණික අමාත්‍යංශ ටික අපි අර අනිත් අමාත්‍යංශ වගේ ඔහේ බෙදපු ගතියක් තිබුණා. ඉතින් ඒ නිසා තමයි පොහොර සම්බන්ධ ප්‍රශ්නය ආවා, මුදල් සම්බන්ධ ප්‍රශ්නය ආවා. අද වෙනකොට ජනමාධ්‍යයේ මේ අපේ රටේ මතවාදයේ සම්බන්ධ විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මතවාදය සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජනතාව අර රාජ්‍යයෙන් කැඩෙමි යනවා. ස්ටේට්ලස් තැනකට ගමන් කරමින් ඉන්න. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ රාජ්‍ය ක්‍රියාත්මක කරන්නේ ඒද බීද සීද කියන එක නෙමෙයි වැඩේ. රිපබ්ලිකන්ද ඩෙමොක්‍රටික්ද කියන එක නෙමෙයි වැඩේ ඇමරිකාවේ නා. ලංකාවේ නා UNPද ශ්‍රී ලංකාද කියන එක නෙමෙයි. ඒ රාජ්‍යයෙන් ජනතාව ඉවත් වෙනවා කියන එක. ඒක බරපතල ප්‍රශ්නයක්. ස්ටේට්ලස් තැනකට යමින් ඉන්නවා. ඉතින් මේක වෙලා තියෙන්නේ අපේ රටේ තාක්ෂණය, ඩිජිටලයිසේෂන් ව්‍යාපෘතිය, ජනමාධ්‍ය, මතවාදය මේවා සම්බන්ධව විශාල කඩාවැටීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ තාක්ෂණික විෂයන්, අමාත්‍යාංශවල තාක්ෂණික විෂයන් තාක්ෂණික නොවන විදියට හසුරුවපුවාම විශාල ගැටලු ඇති වෙනවා. මට එහෙම කියලා නිමා කරන්න ඉඩ දෙන්න. ඊට වඩා විස්තර කරොත් තව ඇත්තටම ඔබතුමා ඉතාමත් හොඳ තැනකට සාකච්ඡාව අරගෙන එනවා. දැන් මහාචාර්යතුමනි මමත් මේ ප්‍රශ්නය මට තියෙන ගැටලුව ඔබතුමාත් එක්ක මෙහෙම බොහොම සරලව සහ සන්නිවෙන් විසඳගත්තොත් ඔබතුමා කොච්චර කිව්වත් මේ ආර්ථිකයට මම මැදිහත් වීමක් නැහැ, මේ පිළිබඳව මට ප්‍රතිපත්ති නැහැ කියලා මම ඔබතුමාගේ පාඨකයෙක්. ඔබතුමා ලියන ලිපි මම කියවනවා. මම ඔබතුමාට මේ වැඩසටහනට මේ ටෝක් 24 වැඩසටහනට මේ පුටුවට ඔබතුමාට ආරාධනා කරන්නේ මේකට විසඳුම ඔබතුමා ගාව තියෙනවා කියලා මම දන්නවා. ඔබතුමා කිව්වට මම ආර්ථික මැදිහත් වීමක් නැහැ, මම ඇමති පට්ටමක් මට නැහැ කියලා මම දන්නවා ඔබතුමා ගාව විසඳුම් තියෙනවා කියලා. ඉතින් ඔබතුමා වගේ කුසලතා පිරි මිනිසුන්ව අර කැබිනට් මණ්ඩලය ඇතුළට හෝ ඇමති කම්වලට දැම්මේ නැත්තේ කවුද? පැහැදිලිවම ඔබතුමා චෝදනාව දික් කරන්නේ කෙලිම කෙනෙක් බැරි වෙන්න පුළුවන්. අපි වක්‍රාකාරව හරි කතා කරොත් ජනාධිපතිවරයාද පටහිටු පිරිසක්ද? මම දන්නේ නැහැ කවුද ඒක වෙලා තියෙනවා. එහෙම මට වගකීමක් නැහැ නේ. කොහොමද මගේ වෙලා තියෙනවා කොහොමද? වෙලා තියෙනවනේ. දැන් ඒක හරිනේ. එහෙම එකක් නැහැ. නමුත් දැන් මම හිතන්නේ හුඟක් අය කල්පනා කරන්න ඇත්තේ මේ ඒ පාර මේ 2019 වෙච්ච වෙනසත් අර සාම්ප්‍රදායිකම වෙනස තමයි. ඒ නිසා අපේ හැම දිස්ත්‍රික්කෙම ඉන්න පරණම අය ටික එකතු කරලා කැබිනට් එකක් හදපුවාම හරි කියලා අපිට ඕන හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම තමයි ඉස්සර හිතුවේ. ඉස්සර එහෙම තමයි 60 65 70 ආණ්ඩු හැදුවේ එහෙමයි. හැබැයි 2019 මේකේ ලොකු වෙනසක් වුණා. රටේ ජනයා ඊට වඩා ඉදිරියට ගිහිල්ලා, පක්ෂවලට වඩා ඉදිරියට ගිහිල්ලා තමයි ඔය තරුණයෝ ඔය වැඩවලට ආවේ. තරුණයෝ පාර දෙපැත්තේ චිත්‍රයන්ද කවුරුත් කියලා නෙමෙයි. ඒගොල්ලන්ගේ ආවේශයෙන්. ඒතකොට ඒ ආවේශය කියලා අපි කියන්නේ පැෂන් එක. පැෂන් එකක් මිනිහෙකුට තියෙන්න ඕන. දැන් ඔබතුමා රවිදු ඔයා රස්සාවකට ගියාම ඒක බලෙන් කරන එකයි පැෂන් එකකින්, ආවේගයෙන් කරන එකයි ආවේශයෙන් කරන එකයි දෙකක්. එතකොට ඒ ජනතාවට දේශපාලන ප්‍රතිපත්ති තීරණය ගැනීම ගැන යම් ආවේශයක් නිර්මාණය වුණා 2019. ඒ ආවේශය ඇතුලේ ඒක ඩිලිවර් කරන්න නම් ඒකට ගැළපෙන කණ්ඩායමක් දාන්න ඕන කරලා තිබුණා. ඉතින් ඒක උනේ නැති එක ඔබත් අහන්නේ. ඉතින් දැන් මම මගේ පැත්තෙන් මගේ ප්‍රශ්නේ කියනවා නෙමෙයි. නම් මට කියන්න පුළුවන් මම හිටපු ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්. ඒ වගේ මේ රටේ ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක සම්බන්ධව ඉතාම විශාල මැදිහත් වීමක් කරපු කෙනෙක්.
ඒ වගේම සමාජ මාධ්‍ය අපේ රටේ 2010 12 15 වෙනකම් මේ ගියපු ක්‍රියාමාර්ගයට ඍජුවම සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඒතකොට මට මේක බොහොම පැහැදිලිව පෙවුණා අපේ රටේ ජනමාධ්‍ය කියන විෂය ඇතුලේ විශාල වෘත්තීයභාවයක්, විශාල තාක්ෂණික තත්ත්වයක්, විශාල ප්‍රජාතන්ත්‍රීය භාවයක් අවශ්‍යයි. ඒක ඇතුලේ තමයි මේ තරුණ සමාජය තියාගන්න පුළුවන්. ඉස්සර වගේ බොරු කියලා අවුරුදු 5කට සැරයක් ඇවිල්ලා බොරු කියලා ගිහිල්ලා ඊළඟ අවුරුදු 5 පරණ බොරු කියපු එක්කනට ඇවිල්ලා අලුත් බොරු කියන්න බෑ දැන්. ඒකයි මෙතන තියෙන වෙනස. අනික විපක්ෂ පව මේක තේරුම් ගන්න ඕන. එයා කල්පනා කරනවා නම් මුලින් කියපු බොරු ඇවිල්ලා ආයි කියන්න පුළුවන් කියලා කාටවත් එහෙම කියන්න බෑ. අපිට කියන්නත් බෑ, ඒගොල්ලන්ට කියන්නත් බෑ. ඒක තමයි අද සමාජයේ තියෙන වෙනස. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ අර කුසලතාවය මත තාක්ෂණික අමාත්‍යාංශ ටිකවත් වෙන් කරා නම් මේ සමහර ප්‍රශ්න ඇති නොවෙන්න ඉඩ තිබුණා. එහෙම වෙලා නැහැ. ඉතින් ඒ නිසා අද අපි ප්‍රශ්න ගණනාවක හිර වෙලා තියෙනවා. එතකොට ඔය කියන කාරණේ අර කුසලතා සපිරි පුද්ගලට අදාළ තනතුර ආණ්ඩුව දෙන එක පක්ෂේ තනතුර දෙන එක කලින් ආණ්ඩුව කාලේ වුණාද? නෑනේ, ඒකත් උනේ නෑනේ. එතකොට එහෙනම් ඇයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව කාලේ මම හරිනම් මහ බැංකු අධිපතිවරයා විදිහට හිටපු කුමාරස්වාමි මහත්මයාම නැවතත් ගෙනත් තියෙනවා මහ බැංකු උපදේශකවරයෙක් විදිහට මේ තනතුර වැරදින ඔබතුමා මාව නිවැරදි කරමින් පිළිතුරු ලබා දෙන්න උපදේශකවරයෙක් විදිහට ගෙනත් තියෙනවා. එතකොට ඇයි ඒ කාලේ හිටපු පුද්ගලයන්ව මායේ මේ කාර්යයට අරගෙන එන්නේ? ඒක මෙහෙමනේ. දැන් ඒ කාලෙත් මුලින් හිටිය පුද්ගලයා බැංකුව හොරගම් කරුවානේ. මහ බැංකුව හොරගම් කරුවා. දැන් හිතන්නකෝ දැන් මේ දේශපාලනය ගන්න තීරණ මුලදී ගත්ත මහ බැංකු අධිපතිවරයෙක් ආර්ජුන ඇලෝසියස් ඔහු මේක හොරගම් කරා. ඔහු සම්බන්ධ වුණා. ඉතින් ඒකින්ද ඔහුට විශාල චෝදනාවක් ආවේ. ආණ්ඩුවෙන් 4න් 3ක් කාලේ ගත කළේ ඒකට. ඒ ආණ්ඩුවමත් පෙරදුනේ ඒක නිසා. ඊට පස්සේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමාව ඊට පස්සේ ගෙනාවා. ඒ පස්සේ ගෙනාවේ මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා මට ආරංචිය. නමුත් එතුමා ගෙනාපු එක හොඳයි. එතුමා මේ තාක්ෂණික වශයෙන් මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙච්ච කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් ඒක එතුමාව නැවත කැඳවලා තියෙනවා. ඒක හොඳයි. දැන් මම කියන්නේ මේ දේශපාලනේ දැන් ජයා ජයවර්ධන මැතිතුමාගේ කාලේ එතුමා ආණ්ඩුව ගත්ත ගමන් පරණකම් බැලුවේ නැතුව රොනී දෙමළට පළවෙනිම මුදල් ඇමති දුන්නා. එයා මීට ඉස්සර මුදල් ඇමති වෙලා නැහැ. එයාට ඒක දුන්නා. හැබැයි ඊළඟට ඇතුළත් මුදලිට ලොකු ඇමතිකමක් දුන්නා. එයා ඊට ඉස්සර ඇමති කෙනෙක් වෙලා හිටියේ නෑ. මේ කුසලතාව නිසා දක්ෂතාව සලකලා බලනවා. ආමනි දිසානායකට ලොකු ඇමතිකමක් දුන්නා. රන්ජිත් අතපත්තු කියන ડોක්ටර් කෙනෙක්. එයා කවදාකවත් ඊට ඉස්සර ඇමතිකමක් දාලා තිබුණේ. එයාට ලොකු ඇමතිකමක් දුන්නා. ඉතින් ඒ වගේ ඒ ආණ්ඩුවල එහෙම තීරණ අරන් තියෙනවා. හැබැයි එතකොට විශාල දියුණුවක් ආවා. අපි දන්නවා අද වෙනකොට මේ මම කියන්නේ මම එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැහැ. හැබැයි 1977 කරපු වෙනස්කම් වල විශාල මැදිහත් වීමක් අපේ රටේ අද තියෙන තත්ත්වෙට තියෙනවා. ඔබ මම අද කරන වැඩවලට ඒකේ බලපෑමක් තියෙනවා. ඉතින් ඒ වගේ සිස්ටම් චේන්ජ් එකක් 2019 විය යුතුයි කියන අදහස රටේ ජනයා තුළ තිබුණා. ඉතින් ඒ ජනතාව තරුණයෝ විශේෂයෙන්ම මේක උනේ නැති වුනහම විශාල කඩාවැටීමක් තියෙනවා. ඒක එහෙම නොවුනා මදිවාට ආර්ථික අර්බුදයකට ආපුවාම තවත් ප්‍රශ්නේ උග්‍ර වෙනවා. එතකොට තමන්ගේ සාමාන්‍ය ජීවන පැවැත්මට මේකේ බලපෑමක් ඇති වෙනවා. එතකොට ඒ අය එළියට එනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒක අපි පිළිගන්න ඕන. ඒ වගේම ඒකේ තීන්දුව වල යම් වැරද්දක් වුණා නම් ඒ වැරද්ද ගැන අපි නෛතිකව වැරද්දක් වුණා නම් දඬුවම් කරන්න ඕන. නෛතිකව නැතුව දේශපාලනිකව වැරද්දක් වුණා නම් ඒකට කොහොමද අපි මැදිහත් වෙන්නේ කියලා බලන්න ඕන. ඉතින් මම විශ්වාස කරන්නේ මේ රටේ කුසලතාවයේ පිරි සමාජ කණ්ඩායමක් රට පාලනය කිරීම දක්වා මේක යන්න ඕන. මේ පාරම්පරිකව මේ එක හොඳ නරක ගැන හිතාගෙන ඉඳලා දේශපාලනය කරන එක. ඒ වගේම අර පියාගෙන් පුතාට දේශපාලනය අනේක වාගේව තවදුරටත් මේ සමාජය පිළිගන්නේ නැහැ. ඇත්තටම මේ සමාජයේ දැන් අර ඒක ඉතා හොඳ කතාවක් තියෙනවා. ඇත්තටම අමරදේව මැතිතුමාගේ පුතාට හොඳම ගායකයා වෙන්න බෑ. ගාමිණී ෆොන්සේක මැතිතුමාගේ පුතාට හොඳම නළුවා වෙන්න බෑනේ. ඒ දෙකේම කුසලතාවයෙන් ඒ දෙන්නම සංගීතයයි රංගනයයි දෙකම කෙරුවා ඒ පුතාලා දෙන්න. හැබැයි ඒ දෙන්නව යට කරගෙන ඒ කාලේ හිටපු දැන් ඉන්න වෙනත් කුසලතාවයේ පිරි ගායකයෝ කුසලතාවයේ පිරි රංගදරයෝ ඉස්සරහට ආවා. දේශපාලනේ එහෙම වුණේ නෑනේ මෙච්චර කල්. දේශපාලනේ මෙච්චර කල් උනේ අර එහෙම නැතුව පියාගෙන් පුතාට මවගෙන් දියණියට වගේනේ. දැන් ඒක ඉවරයි. ඒක තමයි මම කියන්නේ. ඒක ඉවරයි. ඒක අපි දන්නේ නැතුව 2019 ඉවරයි. ජනතාව දන්නවා අපි දන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. ජනතාව දන්නවා පාලකයෝ දන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නය. ඒක තමයි දැන් මේ පෙන්눔 කරන්නේ හුඟක් අය. ඔව් ඒත් එක්කම මහාචාර්යතුමනි මට හිතෙනවා මේ පාලකයෝ කියන්නේ දේශපාලන පන්තිය රටේ තියෙන තත්ත්වය පිළිබඳව රටේ මහ ජනතාවට ඇත්ත කිව්වනම් මේක මීට කලින් 22 කනට තිබ්බා කියලා. මම මේ තර්කය අරගෙන ඉන්නේ. දැන් මට මතක විදියට 2000 වර්ෂයේ 2021 වර්ෂයේ අගභාගයේ දෙසැම්බර් මාසයේ වෙද්දී අපේ විදේශීය සංචිතවල ඩොලර් බිලියන 3.2ක ප්‍රමාණයක වගේ හිඟකමක් තිබ්බා. හැබැයි මහ බැංකුව අධිපතිවරයා ඒ කාලේ හිටපු මහ බැංකුව
බැංකුව අධිපතිවරයා ආය ජනවාරි මාසයේ ජනවාරි මැදට වගේ ඇවිල්ලා කියනවා එහෙම අඩුවක් නැහැ මං ඒ අඩුව දැන් පියවලා තියෙන්නේ කියලා. මේ විදිහේ මාසෙකින් දින 30ක කාලෙකින් විදේශීය සංචිත ඩොලර් බිලියන 3.2ක් පියවන්න පුළුවන්ද? කියන්නේ අපිට ඩොලර් සංචිත නැත්තම් ජනතාවට ඇවිල්ලා අපිට සංචිත නැහැ අපි ඉන්නේ මේ වගේ තත්ත්වයකයි කියලා ජනතාවට ඇත්ත කිව්වනම් අර තාපෝල් චිත්‍රන්ද තරුණ තරුණියට එකතු වෙන්නේ නැති වෙයිද මේ ආර්ථිකය කොට ගන්න? සම්පූර්ණ ඇත්ත. මොකද මේ දේශපාලනේ මම ඒකයි කියන්නේ මේකේ වහන් වෙලා බොරු කියන තත්ත්වය ඉවරයි. ඒක අපේ අයට තේරෙන්නේ නැහැ. ගොඩක් සමහරුන් මේ දැන් අද ඩේටා එක්ක සමාජය ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මේ ඩිජිටල් ස්පේස් එක කියන එක අද සමාජගත වෙලා තියෙන්නේ. හැම තැනම ඩේටා තියෙනවා. බාගත කරගන්න විතරයි තියෙන්නේ. ඒවා ක්ලවුඩ්ස් වල තියෙන්නේ. මේ පරණ දේශපාලනඥයෝ දන්නේවත් නැහැ. ඒගොල්ලෝ හිතා ඉන්නේ මහ බැංකුවේ ෆයිල් එකේ තියෙන්නේ කියලා. ඒ ෆයිල් එකේ තියෙන ඩේටා එක බාගත ඒක වෙන තැනක තියෙන්නේ. අද සමාජ ලෝකෙම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඩේටා වලින් බොරු කියපු ගමන් අහු වෙනවා. පැය 24ක් විතර ඇතුළත. ඉතින් ඒක පරණ දේශපාලන උපක්‍රමයක්. ඉස්සර ඒක අහු වෙන්නේ අවුරුදු 5කට විතර පස්සේ. ඊළඟ ආණ්ඩුව ආපුවාම තමයි අර ෆයිල් එක හොයලා මේ එදා කිව්වේ බොරුවන්නේ මේක තමයි මෙහෙමයි කියලා. දැන් ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දැන් පැය 24ක්වත් බොරුවක් අල්ලගෙන ඉන්න බෑ. ඉතින් එහෙම තැනකදී ඔබ කියනා වගේ එහෙම අපි බොරු කියන්න ඕනේ නැහැ. කිව යුතුත් නැහැ. ඒක එහෙම කියප එක වැරදි. අපි කළ යුත්තේ මේක ඇත්ත තත්ත්වය පැහැදිලි කරන එක. ඒ නිසා මේ ලෝකයේ අර තියෙනවානේ අර ඉන්ටෙලිජන්ට් ගවර්නන්ස් ඉග්නොරන්ස් කියලා කියනවනේ. ඒ කියන්නේ අපි දැන් ලෝකේ හැමතිස්සෙම බුද්ධිමත්කම තමයි මෝඩකම පාලනය කරන්නේ. ඒ නිසා තමයි සමහර රටවල් උඩට ගිහිල්ලා සමහර රටවල් යටට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි අපේ රටේ මේක තේරුම් අරගෙන යම් තැනකදී බොහොම පැහැදිලිව විවෘතව සමහර දේවල් කතා කරන්න ඕනේ. ඉතින් ඔබ කියන ප්‍රශ්නේ අපේ රටේ දේශපාලනේ බරපතලට තිබුණා. දැන් ඒක එහෙම තියාගෙන ඉන්න බෑ. ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. දැන් මොකද මෙතන ඩොලර් බිලියන 3ක් විතර නැහැයි කියලා කියන එක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක වෙන ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි මේ මම නිතර කියන එකක් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් කියන එක දියුණුවේ ලක්ෂණයක්. හුඟක් අය කල්පනා කරනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දියුණුවට බාධාවක් කියලා. මම හිතන්නේ එහෙම නෙමෙයි. මම හිතන්නේ මේක දියුණුවේ ලක්ෂණයක්. ඒ නිසා ප්‍රජාතන්ත්‍රීය ඉඩ අපේ රටේ තියෙන ප්‍රජාතන්ත්‍රීය ඉඩ අපිට බලය හම්බුනායි කියලා වහන්න බෑ. විශේෂයෙන්ම තාක්ෂණය දියුණුවාට පස්සේ කොහොමවත් බෑ. ඔබතුමාගේ අතේ තියෙන උපකරණය ඇතුලේ මුළු ලෝකෙටම කනෙක්ෂන් එකක් තියෙනවා. ඒක මෙහෙන් වැහුවට වෙන තැනකින් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ අපි අලුත් තත්ත්වයකට රට ලෝකය ගමන් කරලා තියෙන්නේ. ඒ නිසා මේක තේරුම් ගත්තේ නැත්නම් දේශපාලනයේ විශාල අර්බුදයකට වැටෙනවා. ඔව්. එතකොට මහාචාර්යතුමනි කොහොමත් අපේ දැන් ආර්ථිකමය වශයෙන් හරි දේශපාලනික වශයෙන් හරි අපි අර්බුදයකට මුහුණ දීලා ඉවරයි. එතකොට මහාචාර්යතුමනි තවමත් මේ සම්බන්ධව විසඳුම් පාර්ලිමේන්තුව ඇතුලේ කතා වෙන්නේ නැහැ නේද? අපි මේ පිළිබඳව කතා කරමු. ඊට පෙර ආතුව අපිට සිද්ධ වෙනවා ටොක් 24 තුලින් දෙවනි විරාමයක් ලබා ගන්නට. බනවතත් ටොක් 24 වැඩසටහන සමගින් මහාචාර්යතුමනි අපි කතා කරමින් හිටියේ අරබුදයක් නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක වුවත් තාමත් ආණ්ඩු පක්ෂය විපක්ෂයට බයිනවා විපක්ෂය ආණ්ඩු පක්ෂයට බයිනවා තුන්වෙනි පාර්ශවයක් එකතුලා ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙගොල්ලන්ටම බයිනවා තාමත් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පිළිතුරු හොයන එහෙම හැඩක් පේන්නේ නැහැ නේද? මම හිතන්නේ දැන් මෙහෙමයි. ඉතින් ආණ්ඩුව පැත්තෙන් මේක මේ වෙලාවේ පොඩි අවුලකන ඉන්නේ. දැන් එක පැත්තකින් ජනතාව පාරට ඇවිල්ලා බලපෑමක් කරනවා. අනිත් පැත්තෙන් ඇමති මණ්ඩලේ මම දන්නේ මේක කවදද ඔබ ටෙලිකාස්ට් කරන දවසට ඇමති මණ්ඩලයේ පත්‍රලා තියෙදි ඇමති මණ්ඩලයේ විසිරුවා හැරලා වගේ තියෙනවා. ඇමතිවරු 4 දෙනයි ඉන්නේ. ඊළඟට රට ඇතුලේ මෙහෙම ප්‍රශ්නයක් නේ තියෙන්නේ මේ මොහොතේ. හැබැයි එහෙම තියෙත් තමයි පහුගිය සතියේ අපි පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නය ගැන කතා කරේ. එතකොට මේ ප්‍රශ්නයෙන් එළියට යන ක්‍රම ගණනාවක් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා. තාම ඒක ෆයිනලයිස් වුණේ නැහැ. එකක් තමයි පබ්ලික් ෆයිනෑන්ස් නැත්තම් පොදු මුදල් සම්බන්ධව අයිතිය තියෙන්නේ විධායකයට නෙමෙයි පාර්ලිමේන්තුවට. විධායක ජනාධිපතිතුමාට බෑ අයවැයක් සම්මත කරන්න. එතුමාට පුළුවන් කැබිනට් එකක් හදන්න, එතුමාට පුළුවන් අදාළ පොදු වියදම් කරන්න කොහොමද කියලා තීරණය කරන්න. හැබැයි මුදල් වෙන් කරන එක පාර්ලිමේන්තුවේ වැඩක්. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුලේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේක යෝජනා කරුවා. අපි විධායක කාරක සභාවක ආංශික කාරක සභාව කියලා කියන්නේ එක්සිකියුටිව් සබ් කමිටි එකක් විදිහට පබ්ලික් ෆයිනෑන්ස් සබ් කමිටි එක රැස් වෙමු කියලා. රැස් වෙලා ඒ අමාත්‍යංශ මුදල් අමාත්‍යංශයේ මහ බැංකුව මේවා කරන්නේ කොහොමද කියලා අපි දැඩි නිරීක්ෂණයක් කරමු කියලා නැවත මේක නිවැරදි වෙනවා. ඒක එකක්. දෙවෙනි එක අපි ගන්න තීරණ කීප එකක් තමයි IMF එකට යනවා.
ඊළඟට අපි අපේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න මහන්සි විය යුතුව තියෙනවා. තුන්වෙනුව අපිට උදව් දෙන රටවල් අතර ලොකු ගනුදෙනුවක් ලොකු සම්බන්ධතාවක් නිර්මාණය කරගන්න ඕන. ඒ නිසා කෙටි කාලීනව යම් ඩොලර් ප්‍රමාණයක් අත්පත් ලබා ගැනීමත් දීර්ඝකාලීනව මේ ප්‍රශ්න ටිකෙන් එළියට යෑමත් කියන වැඩ දෙකම එක විට කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තු විදියට අපි පත් කරන ඇමතිවරු, පත් කරන ලේකම්වරු, පත් කරන මහ බැංකු අධිපතිවරු මේ වැඩේ හරියට කරනවද කියලා බැලීම අවශ්‍යයි කියන එක මමත් විශ්වාස කරනවා. ඊළඟට දැන් මමත් ඉන්නවා කාරක සභාවක ස්ථාවර අර මේ ඒක දීර්ඝ කාලයක් තියෙන ස්ථාවර කාරක සභාවක් තමයි කෝප් කමිටුව කියන්නේ. අපි ඒක ඉන්නවා. ඒකේ කරන්නේ වියදම් සම්බන්ධව රාජ්‍ය ව්‍යාපාරවල තත්ත්වයේ සම්බන්ධව අපි බලනවා. මේ වෙලාවේ ඒකට වඩා විශේෂයෙන්ම පොදු මුදල් කොහොමද වැය වෙන්නේ කියන එක ගැන බලන්න වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවට අලුත් කැබිනට් එකක් පත් කරන්න තියෙනවා. ඊළඟට ඒක පත් කරගන්නේම ප්‍රශ්න ගණනාවක් දැන්න තියෙනවා. ඊළඟට මං හිතන්නේ අලුත් අයවැයක් ගේන්න වෙයි අපිට පහුගිය අයවැයෙන් එළියට ඇවිල්ලා. ඊළඟට ජාත්‍යන්තර මුදල් සුරක්ෂිත කරගෙන ඉදිරි මාස 6ක විතර කාලය තුල අපේ මූලික අවශ්‍යතා කළමනාකරණය කරන්න අපිට අවශ්‍ය වෙයි. විශේෂයෙන්ම ඇත්තටම හුඟක් අයට තේරෙන්නේ නැහැ අපි විශාල වශයෙන් ආනයනය මත පදනම් වෙච්ච ජීවන තත්ත්වයක් ගෙනියන ජනතාවක්. අයිඩල් නේෂන් එකක්. දූපත් ජනතාවක්. ඒ නිසා අපේ බේත් ටික අපි හදන්නේ ගේන්න ඕන, අපේ කිරි පිටි ටික අපි හදන්නේ ගේන්න ඕන, අපේ බේකරි බඩු වලට තියෙන පිටි ටික අපි හදන්නේ ගේන්න ඕන, අපේ ඉන්ධන ටික අපි හදන්නේ ගේන්න ඕන, අපේ ගෑස් ටික අපි හදන්නේ ගේන්න ඕන. ඒ නිසා මේ ආනයනය සඳහා අවශ්‍ය විදේශ මුදල් සකසා ගැනීම කියන එක අංක 1 අවශ්‍යතාවයේ බවට පත් වෙලා තියෙනවා. ණය ගෙවීම සඳහා අවශ්‍ය විදේශ මුදල් කියන එක දෙවෙනි අවශ්‍යතාවය විදිහට තියෙනවා. ඉතින් මේ ණය ගෙවීම සම්බන්ධ ප්‍රශ්නය අපි ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි කියලා විශ්වාස කරනවා. මම හිතනවා ඊළඟ පාර්ලිමේන්තු සතියේදී මේක සම්බන්ධව මීටත් එහාට ගිය පිළිගැනීමකට එවි කියලා. ඒ නිසා මේක වහාම මේ සඳහා පිළියම් යෙදිය යුතු කාලයකට අපි ඇවිල්ලා තියෙනවා. මාචාර්යතුමනි අලුත් අයවැයක් ගැන කතා කරා. මේ ගේන අලුතෙන් ගේන අයවැය අවුරුදු කාලෙට විතරක් ජනතාවට දෙන සහන දෙන්න පොඩි අයවැයක්ද එහෙමත් නැත්නම් දීර්ඝ කාලීන ප්‍රතිපත්ති සහිත අයවැයක්ද? අපි කොහොමද මේ වෙලාවේ අයවැයක් රිප්ලේස් කරනවා නම් කරන්නට ඕනි? නෑ මෙහෙමයි. දැන් අවුරුදු කාලෙත් ඉවරයිනේ. තව දවස් 3කින් විතර අවුරුදු වෙනවා. ඒ නිසා අවුරුදු වලට ආපහු අලුත් අයවැයක් කරන්න දෙයක් නැහැ. නමුත් අපි පහුගිය අයවැයෙන් විශාල සංවර්ධන යෝජනා ක්‍රම වාගයක් යෝජනා කරලා තියෙනවානේ. ඒ සංවර්ධන යෝජනා ක්‍රම වලට රුපියල් උනත් අවශ්‍යතාවය දක්වා රුපියල් ලබා ගන්න දේශීය ණය වලට යන්න වෙනවා නම් මං හිතන්නේ අලුත් මහ බැංකු අධිපතිතුමා ඒකට ඉඩ දෙන එකක් නැහැ. එතුමා ඒක ගැන බොහොම නිශ්චිතව ඉන්නවා. ඒ කියන්නේ මුදල් අච්චු ගන්නවා කියන එකේ තේරුම තමයි දේශීය ණය වලට යනවා කියන එක. ඉතින් රජයේ වියදම කවර් කරගන්න රුපියල් වලින් බැරි වෙනකොට දේශීය ණය ගන්නවා. දේශීය ණය ගන්න පුළුවන් වෙන්නේ ට්‍රෙෂරියෙන් දෙන මේ මූලික මේවා එකත් මත බැඳුම් කරයක් විදිහට අරගෙන දේශීය මුදල් අච්චු ගහලා තමයි ඒක දෙන්න වෙන්නේ. ඒතකොට දේශීය ණය ගැනීමෙන් සංවර්ධනය කරනවා කියන එක අර MMT මොඩර්න් මොනිටරි පොලිසි එකේ හරි වුණාට මං හිතන්නේ වර්තමාන මුදල් මහ බැංකු අධිපතිතුමා ඒකට එකක වෙන එකක් නැහැ. එතකොට දේශීය ණය අඩු කරන්න වෙනවා නම් එතකොට දේශීය ණය අඩු කරන්න වෙනකොට අයවැය පරතරයේ අපේ අලුත් ණය මත කරන වැය කිරීම අඩු කරන්න වෙනවා. ඉතින් ඒක අඩු කිරීම සඳහා යනකොට යම්කිසි සංවර්ධන පැත්තේ යම්කිසි කපා දැමීමක් කරන්න වේවි. නිසා මම හිතනවා මේ වෙලාවේ සංවර්ධන අයවැයකට වඩා අර සහන අයවැයක් සහ මේ වෙලාවේ ආරක්ෂිත අයවැයක් ප්‍රොටෙක්ෂන් එක තියෙන අයවැයක් ගේන්න වෙයි. ඒ නිසා මේක සඳහා අවුරුද්දෙන් පස්සේ මම හිතන්නේ අලුත් මුදල් ඇමතිතුමා දැන් අලුත් මුදල් ඇමතිතුමෙකුත් ඉන්නවා. එතුමා ඒ කාරණයට මැදිහත් වෙයි කියලා. එහෙම නැතුව මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවාද කියලා මම දන්නේ නැහැ. විපක්ෂය ආණ්ඩු පක්ෂය කියලා මේ බෙදෙන්නේ නැතුව මේ වෙලාවේ තියෙන අර්බුදය නිසා. එහෙම වුණොත් ඒක කොහොම වෙනවද කියන එක තෑම අදහසක් නැහැ. හැබැයි මම හිතනවා මේ වෙලාවේ ආර්ථික ගැටලුවයි ඒකෙන් ව්‍යුත්පන්න වෙච්ච දේශපාලන ගැටලුවයි කියන මේ ගැටලු දෙක ඇතුලේ ජනතාව හිර වෙලා ඉන්නවා, ආණ්ඩුවත් හිර වෙලා ඉන්නවා. මේ ගැටලු දෙකේම විසඳුම එකිනෙකට සම්බන්ධයි. ආර්ථික ගැටලුවේ විසඳුම අවශ්‍යයි ජනතාවගේ පීඩාවෙන් මුදන්නත්, ඒ වගේම රට යක් නැතුව තව ටිකක් ඉස්සරහට ගෙනහිල්ලා ආර්ථිකය ශක්තිමත් කරගන්න එක. දේශපාලන ගැටලුව මේකට සම්බන්ධයි. මොකද එළියට ආපු ජනතාව අර ස්ටේට්ලස් කියන්නේ රාජ්‍යයෙන් කැඩිලා
විශාල වශයෙන් අරගල කරන තැනකට ඇවිල්ලා තිබ්බා. ඒකට තමයි තාම තියෙන්නේ. ඉතින් ඒක නිවැරදි කරගන්න ඕන. මොකද අපි ආණ්ඩුවේ ඉන්නවද වෙන කෙනෙක් ආණ්ඩුවේ ඉන්නවද ඔබ ආණ්ඩුවට එනවද කියන එක තීරණය කරන්නේ ජනතාවගේ හැමදෙනාගේම ඡන්දයෙන් මිසක එක්කෙනෙක්ගේ හරි පාරට ආපු ජනතාවගේ හරි ගෙදර ඉන්න අයගේ හරි තනි කැමැත්තට නෙමෙයි. ඒ නිසා අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය රැක ගන්න ඕන. ඉන්න පාලකයෝ රැක ගන්නවට වඩා පාලකයෝ රැකගත්තේ නැතුවට කමන්නේ නැහැ. පාලකයෝ අයින් කරුවට කමන්නේ නැහැ. හැබැයි මේ පාලකයන් තෝරගන්න ක්‍රමය අපි අවුරුදු 70ක් විතර තිස්සේ මහන්සි වෙලා හදපු ක්‍රමයක්. ඒ නිසා විවස්ථාපිත ප්‍රජාතන්ත්‍රීය රාමුව අපි ආරක්ෂා කරගන්න ඕන. ආණ්ඩුවේ පැත්තෙනුත් ඒක හානි කරන්න හොඳ නැහැ. ජනතාවගේ පැත්තෙනුත් ඒක හානි කරන්න හොඳ නැහැ. ත්‍රමාචාර්යතුමනි දැන් ඔබ බොහොම පුනපුනා කිව්ව කාරණයක් තමයි අපි පිටරට යවන දේවල් ටික අපි ශක්තිමත් කරගන්නට ඕන කියලා. ඒත් එක්කම දැන් මම ඊයේ රාත්‍රියේ මේ සංඛ්‍යා ලේඛන පිළිබඳව පොඩි සෝදිසියක් කරද්දී 2007 2020 අවුරුදු 12ක කාල සීමාව තුළ මහාචාර්යතුමනි අපි ණය විදියට අරගෙන තියෙනවා බිලියන 17ක්. ඒ වගේම 1980 2020 කාල සීමාව තුළ අවුරුදු 40ක් ඇතුළේ අපිට විදේශ ආයෝජන එන්නේ මිලියන 13ක් විතරයි. මේ ඔබතුමා කිව්ව කාරණය මිලියන 13ක් විතරයි. ඒකට අපේ ආයෝජන සම්බන්ධව ගැටලුවක් තියෙනවා නේද? අපි කොහොමද මේක හදන්නේ දැන්? ඇත්තටම ආයෝජන ඒකත් එක ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට අපි ගත්ත ණය වලින් හදපු සංවර්ධන වැඩසටහන් දීර්ඝකාලීන ප්‍රතිඵල එනවා. හම්බන්තොට වරාය වෙන්න පුළුවන්, හම්බන්තොට එයාපෝට් එක වෙන්න පුළුවන්, අධිවේගී මාර්ග වෙන්න පුළුවන්. මේ වගේ බලපෑමක් අපේ ආර්ථිකයට තියෙනවා. හැබැයි මේ බලපෑම ශනිකව ණය ගෙවන්න පුළුවන් බලපෑමක් නෙමෙයි. ඊළඟට අපි අර සෝරින් කියන්නේ මේ ස්වෛරී බැඳුම් කර අරගෙන ගත්ත සල්ලිත් මේවට තමයි සමහර වෙලාවට දාලා තියෙන්නේ. එහෙම නැත්නම් ණය ගෙවන්න. ඒ නිසා අපි විශාල වශයෙන් 2007න් පස්සේ දිගටම ඔය ස්වෛරී බැඳුම් කර කියන්නේ කෙටි කාලීන ණය විශාල පොලියක් ගෙවන්න තියෙන. ඒතකොට මේ ක්‍රමයට හුරු වුණාට පස්සේ ඉක්මනින් ගිහලා ඩොලර් ටිකක් හොයාගෙන එන්න පුළුවන් නිසා මේක අරන් ආවට ඉතා ඉක්මනින් ගෙවන්න තියෙනවා. ඉතින් එතකොට ඒක අපේ ආර්ථිකයට විශාල බලපෑමක් කරලා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ 2007 ඉඳලා ගත්ත මේ තීරණය මේක ආණ්ඩු දෙකේම කරලා තියෙනවා. අපේ ආණ්ඩුව 2015 වෙනකන් තිබුණා ඒක කරා. 2015 ඉඳන් 19 වෙනකන් තිබිච්ච ආණ්ඩුවත් මේක කරා. 2019න් පස්සේ දැන් ඉන්න ආණ්ඩුවත් මේක කරා. හැබැයි මේකත් කරගෙන යන්න බැරි තැන දක්වා මෙහෙම කරගෙන ගියා. මේක හරියට අර දීර්ඝකාලීන බැංකු ලෝන්ස් අරගෙන ඔබ ගෙයක් හදනවා. ඊට පස්සේ කෑම කන්න අරවට මෙව්වට මේ ළඟ කඩෙන් පොලියට සල්ලි ගන්නවා වගේ. එතකොට ඒවා ඉතා විශාල වශයෙන් ආපහු දෙන්න වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේක ගැන අර වෙලා තියෙන්නේ ඒ කාලවල ආණ්ඩුව ගෙනියන්න ඕන කාලෙට විතරක් හිතලා කොහොම හරි ඩොලර් ටිකක් හොයාගෙන එනවා. ඇවිල්ලා ඊළඟ ණය ටික ගෙවනවා. පොඩි ප්ලාස්ටර් උත්තරයක්. ඒක තමයි කරමින් යන්නේ. ඒකෙන් එළියට යන්න ඕන. මේකෙන් එළියට යන්න නම් ලොකු ප්ලෑන් එකක් එක්ක වැඩ කරන්න වෙනවා. මේක අපි ඇතුළෙත් කියනවා එළියෙත් කියනවා. නමුත් අපි බලන්නේ මේක කොහොමද කරන්නේ කියලා. මේක අත්‍යවශ්‍ය තත්ත්වයක්. ඒ නිසා නැත්තම් මේ රටේ තරුණයෝ ඔබ වාගේ තරුණයන්ට අවශ්‍ය අර මේ ඉඩ අපි හදලා නැහැ. දේශපාලනයේ තියෙන වැරද්ද ඒකයි. මේක හරියට මල් ගහ ලොකු වෙනවා පෝච්චියට වඩා. දැන් පෝච්චිය පුපුරලා මල් ගහ බිමට වැටලා තියෙන්නේ. ඒ කියන්නේ දේශපාලන ආකෘතිය සාර්ථක වෙලා නැහැ. මේ හැදෙන තරුණයාට අවශ්‍ය කරන ඉඩ නිර්මාණය කරන්න. එක්කෝ ඒ අය රට දාලා යනවා. එහෙම නැත්නම් අරක පුපුරවනවා. ඒක තමයි මේ වෙමින් තියෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕන. විශේෂයෙන් මම මේක සමහර තැන්වලදී කතා කරා. මේ අපේ ඩිජිටල් අවකාශය අපි මීට වඩා පළල් කරන්න ඕන. ඊළඟට අපේ ජාත්‍යන්තර ඩිජිටල් අවකාශය කරන බිස්නස් කරන්න පුළුවන් ඉඩ අපි හදලා දෙන්න ඕන. PayPal වගේ ක්‍රම වලට අපේ ළමයිට මුදල් ගන්න පුළුවන් ක්‍රම හදන්න ඕන. ඊළඟට ඉන්දියාව චීනය වගේ ලොකු මාකට් දෙකක් අපේ ළඟ තියෙනකොට ඒ මාකට් දෙකට මැදිහත් වෙන්න පුළුවන් ඉංග්‍රීසි දැනුම තියෙන තරුණයෝ මේ රටේ ඉන්නකොට අපිට ඒකට තියෙන නෛතික තත්ත්වය හදලා දෙන්න බැරි වුණොත් ඒ ළමයි මේ සිස්ටම් එකටම විරුද්ධව කැරලි ගහනවා. එපා වෙනවා. රට දාලා යනවා. ඉතින් ඒ නිසා මේක ප්‍රශ්නයක්. මේක අපි පාර්ලිමේන්තුව ඇතුලේ දිගටම කතා කරන එක. හැබැයි ඉතින් මේක බුද්ධිමත් බවත් එක්ක ගැට ගැහිච්ච ප්‍රශ්නයක්. මේක නොතේරෙන නිසා සමහර වෙලාවල දේශපාලන වශයෙන් විශාල අර්බුදවල අපි හිර වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි කතා කරාට. බොහොම පළදායි සාකච්ඡාවකට අපි එකතු වුණේ. සිස්ටම් එක චේන්ජ් වුණොත් සිස්ටම් එක ඇතුලේ ජීවත් වෙන ජනතාවට රටේ තරුණයන්ට හුස්ම ගන්නට පුළුවන් වටපිටාව සිස්ටම් එක විසින් හදලා දුන්නොත් ඔවුන් නිදහසේ හුස්ම ගනිවි. එයයි කතාවේ සාරාංශය. තවත් මෙවැනිම කාලෝචිත සහ කාලීන ටෝක් 24 වැඩසටහනකින් අපි නැවත හමු වෙමු.